समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඊටාම දයා අනුකම්පාවෙන් මතු කර වදාළ මේ ධර්මය ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැකීම මාත්‍රයේ තුල පවා විශාල යහපතක් කරලා දෙනවා. ඒ කියන්නේ ලොකු දෙයක් නෙමෙයි, දැකීම මාත්‍රයක් පවා විශාල යහපතක් හදලා දෙනවා. අවම ලාභය තමයි සුගතිය. උපරිම ලාභය තමයි නිර්වාණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අවම ප්‍රතිලාභය හදා ගන්නවා කියන එක මහා අමාරු දෙයක් නෙමෙයි. සුගතිය කියන එක. මොකද ලෝකයේ මිනිස්සු සුගතියට යන පාරක්වත් දන්නේ නැහැ. ගොඩක් දෙනෙක්. සුගතියට යන විදිහවත් දන්නේ නැහැ. සුගතියට යයි කියලා එක එක වෘතවලට අහු වෙලා ඒගොල්ලෝ බොහොම නන්නත්තර වෙච්ච ජීවිතයක් ගොඩක් දෙනෙකුට තියෙනවා. ඒගොල්ලෝ සුගතිය කියලා හිතාගෙන ඉන්නේ වෙනම අමුතු තැනක්. එනිසා මේ ජීවිතය සාංශාරික බවත් සාංශාරිකව පවතින ජීවන චර්යාවක් ජීවන චක්‍රයකට අපි හසු ඉන්න බවවත් ලෝකේ සමහර ආගමික මතවාදයන් වලට එළඹිච්ච අය දන්නේ නැහැ. ඒ නිසා මේ ಭಾರತයේ හිටපු ගොඩාක් දෙනෙකුට මේ ධර්මයේ පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධිය හදාගන්න බැරි වුණා. අදත් ලෝකේ බහුතර පිරිසකට මේ ධර්ම ප්‍රතිලාභය හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට පුරාණ හේතුඵලවල ගැළපීමක් නැතිකම නිසා. දැන් නම් බුදුදහමේ ක්‍රමවේද ගැන ලෝකයා උනන්දුයි, වඩාත් උත්සාහවත් වෙලා තියෙනවා. නමුත් ලෝකයට මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය, බුදු කෙනෙක් මතු කරන කාරණය සංවේදී නැහැ. ලෝකයේ මෙබඳු කාරණයක් තුලින් මේ සාංශාරික ගමනක් නිමා කරගන්න පුළුවන් කියලා කතාවක් දන්නේ නැහැ. දැන් බුදුදහම හදාරන බොහෝ පිරිසක් තුල පවා තියෙන බොහොම මේ අපගාමී මතයන්, නිර්වාණය සම්බන්ධ කේන්ද්‍රගත කතාව ගැන උන්ට හරියට අදහසක් නැති බවක් පේනවා. වත්පිළිවෙත් වලට හිස නමාගෙන ඉන්න ගතියක් පේනවා. ඉතින් මේක මූලික බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයට ඍජුව සම්බන්ධ දෙයක් නෙමෙයි. නිසා අපි හැම වෙලාවකම මේ අපිට හම්බ වුණු ප්‍රතිලාභය ගැන කල්පනා කරන්න ඕන. මේ ලෝකයට උත්තර දීදී ඉන්න පින්වත්නි අපිට වෙලාවක් නැහැ ඇත්තටම. ලෝකයට උත්තර දීදී ඉන්න එක අපේ ක්‍රමයක් නෙමෙයි. ලෝකයට උත්තර දෙන එක අපේ ක්‍රමය නෙමෙයි. ලෝකයට උත්තර දෙන වෙලාවෙත් ධර්මයේ හැසිරෙන එකයි වටින්නේ. ඒකයි බුද්ධ දේශනාව කියන්නේ හිස ගිනිගත්ත මිනිස්සෙක් පළවෙනියෙන් මහන්සි වෙන්න ඕන ඒ ගින්න නිවා ගන්න. ඔළුව පත්තු වෙලා නම් ඒ මිනිස්සයා හිතනවා නම් නෑ කමක් නෑ, ඉතින් ඔය හිමීට ගිනි ගත්තාවේ ඔකත් පස්සේ නිවනවා, මේ වැඩ තියෙනවනේ, දරුවන්ගේ වැඩද, බිරිඳගේ, දෙමව්පියන්ගේ, ඥාතිවරුන්ගේ වැඩද, මේ নানা ආකාර වැඩ තියෙද්දිව ගින්නත් ඉතින් හිමීට නිවා ගන්න බැරියයි කියලා එයා අර ගින්න නිවන එක පැත්තකින් තියලා, දැන් මේ හිස ගිනි අරගෙනනේ ඒ ගින්න නිවන එක පැත්තකින් තියලා එයා පරිබාහිර වැඩ කළොත් එයා අමාරුවේ වැටෙන්නේ නැද්ද පින්වත්නි? ස්ථීරව අමාරුවේ වැටෙනවා. ස්ථීරයි අමාරුවේ වැටෙන එක. අන්න ඒ වගේ Tamanගේ ජීවිතේ අමාරුවේ වැටෙන්නේ නැති ශ්‍රාවක භාවයක් හදා ගන්නවා නම්, අමාරුවේ වැටෙන්නේ නැති ශ්‍රාවක භාවයක් හදා ගන්නවා නම් එයා පළවෙනියෙන් කරන්න ඕන දේ තමයි හිස ගිනිගත්ත මිනිස්සෙක් ඒ ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ එයා අප්‍රමාදී වෙන්න ඕන. මේ බරපතල සාංශාරික දැවිල්ල, සාංශාරික පරිදාහය, සාංශාරිකව ගිනිගත්ත මේ ජීවිතේ නිවාගෙන සුවපත් වෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. හැබැයි මේ ගින්න නිවන එක අපි ඇත්තටම ඔළුව ගිනි අරන් කියලා හිතමු. ඇත්තටම යථාර්ථයක් විදියට ඔළුව ගිනි අරගෙන බරපතල විදියට ඔළුව පිච්චෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළනවා මහණෙනි හිස ගිනි ගත්ත මිනිස්සෙක් ඒ ගින්න නිවන එකත් පැත්තකින් තියලා ඕනනම් ධර්මයේ හැසිරෙන්න ඕන කියලා. ඇයි? හිස ගිනි ගැනීමේ උච්චතම දේ මරණය. හැබැයි ධර්මයේ හැසිරිච්ච කෙනාගේ මරණයෙන් පමණක් ජීවිතේ හමාර වෙන්නේ නැහැ. හිස ගිනිගත්ත මිනිසයාට වෙන්න පුළුවන් උපරිම දේ මරණය නම් ඒ මරණයත් එක්ක මෙයාගේ භව කර්මවල ආධිපත්‍ය නිසා මෙයා සතර අපායට වැටෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. සතර අපායට වැටෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි හිස ගිනිගත්ත කෙනාට එහෙම වුණාට හිස ගිනිගත්ත මිනිසයාට එහෙම වුණාට පින්වත්නි ධර්මයක් දිනු කරන මිනිසයා සතර අපායට වැටෙන්න ඉඩ නැහැ. ඒකයි මම කිව්වේ අවම යහපත සුගතිය. උපරිම යහපත නිබ්බාන. Taman තීරණය කරන්න අවම යහපත හදා ගන්නවද උපරිම යහපත හදා ගන්නවද කියලා. ඔය දෙකම උත්සාහවත් වීර්යවන්ත ශ්‍රාවකයෙකුට පුළුවන් මේ ලෝකයේත් එක්ක පැටලිලා ලෝකයට උත්තර බැඳ ලෝකයේත් එක්කම ඇඟෑලුම්කම් පාගෙන ඉන්නවට වඩා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය තුල ජීවමාන වෙච්ච ශ්‍රාවකයෙකුට කරගන්න පුළුවන් යහපත ස්වල්ප එකක් නෙමෙයි පින්වත්නි. ඒක විශාල යහපතක්. විශාල යහපතක්. දැන් බලන්න ස්වාමීන් වහන්සේ නමක් හිටියා මගේ මතකයේ හැටියට උන්වහන්සේගේ නම ප්‍රීති මල්ල කියලා. බොහොම කැලෑවේ හිටියේ වැඩියෙන්. හුදේකලාවේ ධර්මයේ දියුණු කරගෙන හිටියේ. ධර්මයට ජීවිත පූජා කරගෙනයි හිටියේ. සියල්ලට වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිට වටිනවා කියලා හිතාගෙන හිටපු භික්ෂුවක්. හවස් කාලේ සක්මනට ඇවිල්ලා සක්මන් කළා. ඉර බැහැගෙන යන වෙලාව. එහෙන් මෙහෙන් අඳුර වැටිගෙන එන වෙලාව. වැද්දෙක් දඩේමේ ගිහින් දඩේම කරගන්න බැරුව කැලෑවෙන් ගමට බහින වෙලාව. හිමීට ඉතින් කැලෑව කියන්නේ මහ රූස්ස කැලෑනේ. ගන්න කැලෑවල් තියෙන්නේ. හිමීට පහලට බහිනකොට පහලට බැහැගෙන එනකොට මේ වැද්දා දැන් ඉරත් බැහැගෙන යන වෙලාව යන්තම් අන්ධකාරයේ වැටෙන වෙලාව ගස් කොළන් අතරින් බොහොම අඳුරු සේයාවන් විතරයි එහෙන් මෙහෙන් හොල්මන් කරන්නේ. මේ අතර අර හාමුදුරුවෝ ඈතින් එහෙට මෙහෙට සක්මන් කරනවා. මේ සක්මන ඈතින් බලනකොට මේ වැද්දා දැක්ක දඩේමත් අසාර්ථකයි අද. දඩේමත් අසාර්ථකයි. හොඳට බැලුවා. දුර ඉඳලා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට හරියට මේ වැද්දා දැක්කේ දැන් අර හාමුදුරුවෝ පේන්නෙත් නෑ මොකද කහට වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නේ ඒක ටිකක් දුරු අවපහ වර්ණයිනේ මේ බොහොම එළිය තියෙන වස්ත්‍රයක් වෙන්නේ නෑ පඳු පෙව්වට පස්සේ ඉතින් අර හාමුදුරුවෝ එහෙට මෙහෙට සක්මන් කරනකොට මේ මනුස්සයා එමීට පාත්තලා බලාගෙන හිටියා. මෙයා දන්නේ නැහැ මෙතන හාමුදුරුවෝ කෙනෙක් ඉන්න බවක්. මෙයා හිතන්නේ ඇති මේ ඝන කැලෑවේ කවුද මිනිස්සු ඉන්නේ කියලා. මෙයා හිතුවේ මුවෙක් එහෙට මෙහෙට ඇවිදිනවා කියලා. ගස් කොළ අතරින් යාන්තමට ප්‍රාණියෙක් යන බව විතරයි ඔළුවට ආවේ. හාමුදුරුවෝ කෙනෙක්වත් මිනිස්සෙක්වත් මේ විදියට අනික ඉතින් මිනිහෙක් මේ විදියට එකම තැන මොකටද මේ කැලෑවේ එහෙට මෙහෙට ඇවිදින්නේ? එහෙමත් හිතන්න ඇති මොකද මෙයා ආධ්‍යාත්මික ප්‍රවේශයක් ගැන දන්න කෙනෙක් නෙමෙයිනේ. අර හාමුදුරුවෝ සක්මනේ හිටි ඉරියාපත භාවනාවේ යෙදিলা හිටියේ. ඉතින් මිනිහෙක් එකම තැන මොකටද මේ කැලෑවේ හෙටයි මෙහෙටයි ඇවිදින්නේ කියලා මේ මිනිස්සයා එහෙමත් හිතන්න ඇති. එහෙම හිතපු එකේ වරදකුත් නැහැ. ඉතින් ඒකත් පොඩි සාධාරණ බවක් තියෙනවමයි. පොඩි සාධාරණයක් ඒකෙත් තියෙනවා. ඉතින් මේ මිනිස්සයා හොද්දට ඊතලේ වාරු අරගෙන විද්දා. අනේ අර ස්වාමීන් වහන්සේගේ පපුව පසාරු කරගෙන ගියා. මෙතන ඇදගෙන වැටුණා. වැටෙනකොට මේ මිනිස්සයා දැනගත්තා මේ ඉඳලා තියෙන මිනිස්සෙක් නේ කියලා බයට තැති අරගෙන එමීට පලා ගියා. දැන් අර හාඳුරෝ බැලුවා ඊතලයක්. ඇදගෙන වැටුණා. එමීට වනුගාගෙන අයිනකට ගියා.
එතනම තිබ්බ කොළ ටිකක් අරගෙන මේ හාඳුර ඒක හොඳට හපලා අර ඊතලේ ගලවලා එතනට තියලා වහලා සිවුරු පොටෙන්ම කොටක් ඉරලා අරගෙන අර තුවාලේ තද්ද කරලා බෙහෙත් ටික තියලා බැඳගත්තා. බැඳගෙන හරිම විඩාබරයි. දාඩිය දාලා වේදනාව ඉවස ගන්න අමාරුයි. වේදනාව ඉවස ගන්න අමාරුයි. ඒ වේදනාව ඉවස ගන්න බැරි තැනක මේ හාමුදුරුවෝ කල්පනා කරනවා කමක් නැහැ. ඇඟ තුවාල වුණාට කමක් නැහැ. මගේ හදවත තුවාල වෙලා නැහැ. මගේ හිත තුවාල වෙලා නැහැ. ඇඟ තුවාල වුණාට වඩා හිත තුවාල වෙලා නැති නිසා මේ මොහොතෙත් මම කොහොම හරි හිතින්ම අදිෂ්ඨාන කරගෙන ධර්මයේම දියුණු කරන්න ඕන කියලා කෙන්දිරි ගගා ධර්මයේ දියුණු කළේ. ඇඟ තුවාල වුණාට හිත තුවාල වෙලා නැහෙනි මං කොහොම හරි මේ ධර්මයේම දියුණු කරගන්නවා කියන බලවත් අදිෂ්ඨානයෙන් යුතුව පින්වත්නි මේ මොහොතේ හොඳට අදිෂ්ඨාන කරගෙන ඒ කෙරෙහිම සිහිය පිහිටුවාගෙන අවධානය යොමු කරගෙන මේ ස්වාමින් වහන්සේ ධර්මයේම මානසිකාරය කළා. ධර්මයේම මානසිකාරය කළා. ධර්මයේම මානසිකාරය කරනකොට පින්වත්නි ඒ දහම් මානසිකාරය තුලදීම ඒ භික්ෂුව මේ මානසිකාරය තුලදීම අරහත්ත්වයටපත් වුණා. හිතෙන් නිකලෙස් වුණා. නිකලෙස් වෙලා මේ වේදනාව දරා ගන්න බැරුව, ඒ කියන්නේ වේදනාව දරා ගන්න බැරුව කියන්නේ ඉතින් කයේ යථා පරිදි පැවැත්ම නැතිකම නිසා මෙහෙම පිරිනිවන් පෑවා. පැටලුණා නම් ලෝකෙත් එක්ක පැටලුණා නම් පණිවිඩය යවයි රජ්ජුරුවන්ට මේ බණක් භාවනාවක් දියුණු කරගෙන කැලෑවි ඉන්නත් නැහැ. මේ වැද්දන්ගෙන් හරි කරදරයි මේ පැත්තට ආයේ වැද්දෝ එවන්න එපා කියන්න. මේ ආධ්‍යාත්මිකව දියුණු කරන ධර්මයේ දියුණු කරගෙන ආයේ මේ කැලෑවි ඉන්නවා කියන්න. වහාම මේ වැද්දාව ගෙනල්ලා උල තියන්න දඬුවම් කරන්න මේ වගේ ගොඩාක් කතාන්දර කියන්න උන්වහන්සේට තිබුණා. නමුත් උන්වහන්සේ හිතුවේ කොහොමද? ඇඟ තුවාල වුණාට කමක් නැහැ. මගේ හිත තුවාල වෙලා නැහෙනි. හිත තුවාල වෙලා නැති නිසා මේ මොහොතෙත් මරණ මංචකයේදී ධර්මයේම දියුණු කරනවා කියන බලවත් අදිෂ්ඨානයෙන් තමයි ධර්මයේ තුල ස්ථාවර උනේ. ඒක බොහොම ප්‍රශස්ත අවස්ථාවක්. ඒකයි මම මේ කාරණේ කිව්වේ. ඒ නිසා අපිට මේ ලෝකයේත් එක්ක පැටලෙන්න වෙලාවක් නැහැ. වහ සම්මා දිට්ඨිය උපදවා ගන්නට. වහ අද මාත්‍රිකාවේ හැටියට ලැබිලා තියෙන සම්මාදිට්ඨිය සහ සම්මාදිට්ඨියට එළඹීම ගැන කියන්න කියලයි. මාත්‍රිකාව. සම්මාදිට්ඨිය ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. සම්මාදිට්ඨිය කියන්නේම අරහත්ත්වයමයි. සම්මාදිට්ඨියේ උච්චතම අවස්ථාව අරහත්ත්වයමයි. සම්මාදිට්ඨිය කියන්නේ හොඳ දැකීම, යහපත් දැකීම කියලා නතර කරන්න නරකයි. ඒක සුදුසු නෑ. සම්මාදිට්ඨිය කියන්නේ බොහොම වැදගත් දෙයක්. වටිනාම දේ. ඔය සම්මාදිට්ඨිය පිණිස තමයි ඊතුරු ආර්යංග ඔක්කොම උදව් කරන්නේ. සම්මාදිට්ඨිය පහළ කර ගැනීම පිණිසයි. ඒ නිසා සම්මාදිට්ඨිය කියන කාරණය අපිට බොහොම වැදගත් අවස්ථාවක්. මේ සම්මාදිට්ඨිය සහ සම්මාදිට්ඨියට එළඹීම කියන කාරණය පොදුවේ ගත්තොත් එහෙම මේක එක එක පැති වලින් කතා කරගන්න පුළුවන් එකක්. අපි එක එක පැති වලින් කතා කරලා තියෙනවා. නමුත් මේ මාතෘකාව නිසා අපි මෙතනදී යම් කරුණු කීපයක් කියන්නම්. සම්මා දිට්ඨිය කියන ස්වභාවයට පත් වෙන්න තියෙන චතුරාර්ය සත්‍ය දැකීමෙන්. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය දැනගන්න එකට. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. දුක කියන්නේ මෙයයි කියලා තේරුම් ගන්න එක තමයි සම්මා දිට්ඨිය. මොකද්ද දුක? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මෙන්න මේ දුක. දුක දැනගන්න එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. හොඳයි, දුක දැනගත්තාම සම්මා දිට්ඨිකද? නැහැ. දුක දැනගත්තට සම්මා දිට්ඨිය වෙන්නේ නැහැ. එහෙමනම් හැම ආගමකම සම්මා දිට්ඨිකයෝ ඉන්න ඕන. ඇයි මේ ලෙඩ වෙන එක දුකයි, වයසට යන එක දුකයි,
මැරෙන එක දුකයි, මේම දුකයි කියලා හැමෝටම තේරෙනවනේ. එහෙමනම් සම්මාදිට්ඨිය දුක දැනගත්ත පමණින් සම්මාදිට්ඨික නොවේ. කොහොමද සම්මාදිට්ඨික වෙන්නේ? සම්මාදිට්ඨික වෙන්න දුක විතරක් දැනගත්තම ඇද්ද? නෑ, මදි. දුක්ඛ සමුදය ඥානයක් තියෙන්න ඕන. දුක්ඛ සමුදය ඥානයත් निराවුල්ව තියෙන්න ඕන. අන්න ලෝකේ ගොඩක් තැන්වල සම්මාදිට්ඨිය නැත්තේ ඒකයි. මොකද ගොඩක් තැන්වල දුක සමුදය වුණේ, දුක හැදුනේ මේ ලෝකේ දෙවියන්ගේ කැමැත්තට කියලායි හිතන්නේ. තවත් කෙනෙක් විසින් දුක හදාපු බවටයි ඒගොල්ලෝ පිළිගන්නේ. තවත් කෙනෙක් විසින් මේ දුක හදලා දුන්න බව ඒගොල්ලෝ විශ්වාස කරනවා, ඒගොල්ලෝ පිළිගන්නවා. නමුත් බුද්ධ භාෂිතයේ කියන්නේ මේ දුක තවත් කෙනෙක් හදපු එකක් නොවේ කියලායි. එහෙමනම් දුක්ඛ සමුදය ඥානයක් තියෙන්න ඕනේ. ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් හොඳයි දුක්ඛ ඥානයක්, දුක්ඛ සමුදය ඥානයක් තිබ්බහම සම්මාදිට්ඨිකද? නැත. දුක්ඛ නිරෝධේ ඥානයක් තියෙන්න ඕනේ. දුක නිරුද්ධ කරන්නේ මෙන්න මේ විදිහටයි. දුක ඇති වෙන්නේ තණ්හාව පදනම් කරගෙනයි. තණ්හාව නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියලා නිරෝධේ ඥානයත් ශ්‍රාවකයාට තියෙන්න ඕන. හොඳයි. දුක්ඛ ඥානයත්, සමුදය ඥානයත්, නිරෝධ ඥානයත් තිබ්බහම සම්මාදිට්ඨිකද? නැහැ. ඒත් සම්මාදිට්ඨික නැහැ. ඒත් සම්මාදිට්ඨික නැහැ. සම්මාදිට්ඨික වෙන්න නම් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් වූ ඥානයක් තියෙන්න ඕන. ප්‍රතිපදාව නම් වූ ඥානයක් තියෙන්න ඕන. අන්න එතකොටයි සම්මාදිට්ඨික වෙන්නේ. එතකොට තමයි සම්මාදිට්ඨික වෙන්නේ. දුක්ඛේ ඥානයත්, සමුදය ඥානයත්, නිරෝධේ ඥානයත්, මාර්ග ඥානයත් කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවම ඥානේ පවත්ව ගන්නකොට, ඥානේ තියෙනකොට, ඒ ඥානේ තියෙන තැනක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට සම්මාදිට්ඨිය උපදින්නේ. ඔන්න ඔය හතර තැනදී ඥානය හදාගන්න එකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එහෙම නැතු යහපත් දැකීම කියලා කියන එක වැරදි කතාවක්. කවරක යහපත් දැකීමද? මේ දුක සහ සමුදය නිරෝධේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ යහපත් දැකීමට තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. එහෙමනම් සම්මාදිට්ඨිය සම්බන්ධ ලෝකයේ බුද්ධ ශාසනයක විතරයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨික ශ්‍රාවකයා බිහි වෙන්නේ. මොකද ලෝකේ ගොඩක් ඉගැන්වීම් වල ඒ බඳු සම්මාදිට්ඨික ශ්‍රාවකයන් බිහි වෙන බවක් අපට පේන්න නෑ පින්වත්නි. එතකොට මෙන්න මේ සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස ශ්‍රාවකයා විසින් මුලින්ම ගොඩනගාගත යුතුයි චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉතා පුළුල් පළල් දහම් නුවණක්, ඥානයක්, පළල් දැනුමක් උපදවා ගන්න ඕන. ඒ පළල් දැනුම තුලින් තමයි ශ්‍රාවකයාට සම්මාදිට්ඨිය උපදවා ගන්න තියෙන්නේ. ඒ පළල් දැනුම තුලින්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක් විදියට සම්මාදිට්ඨිය නැති තැනක බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න අපට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ නුවණ විතරක් තිබුණු පමණින් එයා සම්මාදිට්ඨිය ප්‍රතිවේධ කරන්න පුළුවන් ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඇත්තටම ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රගත කියවීමේ තියෙනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා ලෝකයේ සදාතනික පවතින ත්‍රිලක්ෂණීය ස්වභාවයක්. ඒක ලෝකයේ සදාතනික සත්‍ය. මෙන්න මේ සදාතනික සත්‍ය පැත්තට තමන්ගේ ජීවිතයේ විවෘත වුණොත්, ඒ විවෘත වෙච්ච තැනක තමයි විපස්සනා සම්මාදිට්ඨිය උපදින්නේ. අපි සම්මාදිට්ඨිය පැති දෙකක් කතා කරනවා, ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ගොඩක් දෙනෙකුට ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා, හැබැයි සමහර අයට ලෞකික සම්මාදිට්ඨියක් නැහැ කියලායි මම නම් හිතන්නේ. මේ බෞද්ධ කියලා කතා කළාට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ යයි කතා කරගත්තට ඒ බඳු ශ්‍රාවක භාවයක් තුල පිහිටා ඉන්න අයටත් පින්වත්නි මේ අවංක කතාන්දරේ බැලුවට පස්සේ මේ ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. ඉතින් අරුබුදයක් තියෙනවා කොහොමද ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදව ගන්න කියලා. ලෞකික සම්මාදිට්ඨියේ තියෙනවා බොහොම වැදගත් අංග ටිකක් පින්වත්නි.
ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා බොහොම වැදගත් අංග ටිකක්. ඒ වැදගත් අංග ටික තමයි පින්වත්නි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ සම්පූර්ණයෙන්ම ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටපු ශ්‍රාවකයාට අපි අර සම්මාදිට්ඨියේ කතා කරන දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්න ඕන. එතකොට මේ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන ශ්‍රාවකයා විසින් මේ දසවස්තුක සම්මාදිට්ඨික අංගම ජීවිත විදර්ශනා කර කර මේ සත්වේක් පුද්ගලයෙක් නොපවතින බවත් ආත්මීය වශයෙන් පවරාගත යුතු දෙයක් නැති බවත් තේරුම් ගැනීම පිණිස ඒක තේරුම් ගැනීම පිණිස ඒ ධර්මයේම පරිහරණය කරන්න ඕන. කොහොමද පරිහරණය කරන්නේ? දැන් ධර්මයේ තියෙන අත්ති දින්නම් කියලා. ඔන්න ලෞකික සම්මාදිට්ඨියේ ප්‍රධාන අංග දසවස්තුක සම්මාදිට්ඨිය කියලා අපි ඔකට කියන්නේ. ඒ කියන්නේ මේ දන් දීමේ විපාක පිළිගන්නවා. දන් දීමේ විපාක පිළිගන්නවා. ඊළඟට පින්වත්නි අත්ති ඉට්ටං නුයික් ආකාරයේ මේ පුද පූජා ආදී පවා විපාක තියෙන බව පිළිගන්නවා. ඊළඟට අත්ති හුතං කියලා කියන්නේ පින්වත්නි මේ ගුණවතුන් උදෙසා යමක් පුදනවා නම් ඒකේ විපාක තියෙනවා කියන එක. අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ යහපත් ක්‍රියාවල යහපත් විපාකයක් අයහපත් විපාකවල අයහපත් විපාකයක් පිළිගන්නවා. අත්ති අයං ලෝකේ මෙලෝ පිළිගන්නවා. අත්ති පරෝ ලෝකේ පරලෝ පිළිගන්නවා පින්වත්නි. අත්ති මාතා අම්මව පිළිගන්නවා. අත්ති පිතා තාත්තව පිළිගන්නවා. අත්ති සත්තා ඕපපාතිකව නිරයේ പ്രേත ලෝකේ නොයෙක් තැන්වල ඉපදෙන බව පිළිගන්නවා. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සාමග්ගා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාමාන්‍ය මිනිස්යන්ගේ සිහිනුවනට වඩා විශිෂ්ට වූ සිහිනුවනින් පසුබහින්නේ නැති වීරියකින් යුතුව පුරුෂ ධෛර්යයෙන් යුතුව පින්වත්නි මේ ශ්‍රමණ බ්‍රාහ්මණ ස්වභාවයට පත් වෙලා මිනිස් ඇස ඉක්මවා ප්‍රඥාව නැමූ ඇස තුලින් මේ ලෝකේ සදාතනික සත්‍ය උපදවා ගත්ත දෙව් මිනිසුන්ටත් වඩා උත්තරීතර වෙච්ච දිව්‍ය මනුස්ස ස්වභාවයේ අභිබවා ගිය නිකලස් මුනිවරු වැඩ ඉන්නවා කියලා පිළිගන්නවා. ඔන්න ඔය ටික පිළිගන්නකොට ඇත්තටම ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. දැන් අද ගොඩාක් දෙනෙකුට මම ඒකයි මතක් කළේ අද ගොඩාක් දෙනෙකුට ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. ගොඩක් දෙනෙකුට ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ කියන තැනක ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගැනීම කියන්නේ ඉතින් බොහොම අමාරු වැඩක්. ලේසි නෑ. අතිශය දුෂ්කර වැඩක්. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදව ගන්න කෙනෙකුට මම බොහොම පහසු තැනක් කියන්නම්. මේ ලෞකික සම්මාදිට්ඨික අංග තියෙනවනේ. ඒවා විදර්ශනා කරන්න පටන් ගන්න. අත්ති දින්නම් දුන් දේ විපාක තියෙනවා. ඒ කියන්නේ දානී විපාක තියෙනවා. එතකොට මොකද්ද? ලෞකික සම්මාදිට්ඨිය. එතකොට එයා දන් දෙන්න යොමු වෙනවද නැද්ද? යොමු වෙනවා. හැබැයි දානි දීම ආස්සෙත් පින්වත්නි රැස් වෙන කුසලය රැස් වෙන පින භවයටද උදව් කරන්නේ නැද්ද? භවයට උදව් කරන්නේ. සම්මාදිට්ඨිය ප්‍රතිවේද කරනවා කියන්නේ භවයේ නිමා කරනවා කියන එක. එවනම් භවයේ නිමා කරන තැනකට කොහොමද අත්ති දින්නම් කියන එක පාවිච්චි කරන්නේ කියලා අන්න එහෙම දකින්න. දුන් දේ විපාක තියෙන බව පිළිගන්න එක සම්මාදිට්ඨිය තමයි. දන් දුන්නාම විපාක තියනවා කියලා විශ්වාස කරන එක පින්වත්නි සම්මාදිට්ඨිය තමයි. නමුත් එහෙම සම්මාදිට්ඨිය තිබුණට ඒ සම්මාදිට්ඨිය ප්‍රමාණවත් නෑ නිර්වාණ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට. ඒ නිසා අපිට පුළුවන් මේ දසවස්තුක සම්මාදිට්ඨිය විපස්සනා කරන්න. අත්ති දින්නම් උදාහරණයක් කියන්නේ දැන් මේ 10ම කියන්න උමනා නෑ මට. එතකොට මේක එකක් දෙකක් කියනකොට මේ ඇත්තන්ට තේරෙයි අත්ති දින්නම් දුන් දේ විපාක තියෙනවා. දුන් දේ විපාක තියෙනවා නම් එයා දානෙට යොමු වෙනවද නැද්ද?
එයා යොමු වෙනවා. හැබැයි මේක විපස්සනා කරනකොට එයා දැනගන්නවා දන් දීමත් විපාක දිදී අනිත්‍ය වෙලා යනවා. එහෙමනම් මේ අනිත්‍ය වෙලා යන පිනකටවත් මම නොබැඳිය යුතුයි. එයා දානි නොදින්නව නෙමෙයි. මේ දන් දීමවත් මම උපාදානී කරගන්න නැතුව ඉන්න ඕන. ඊට පස්සේ ඒකේ පංචස්කන්ධ පරයය දකින්න. කොහොමද? මම දානි දෙනවා කියලා කියනකොට දානයේ අයිතිත් රූපයට. දානි දෙන ක්‍රියාවලිය අයිතිත් රූපයට. ඒ ඔස්සේ ගොඩනගාගත්ත හිත අයිති නාමයට. මේ දානි දෙන ආකාශෙත් නාම රූප ධර්මයන්ගේ හටගෙන ඇතිවි නැතිවි යාමක් නේද උනේ. මම දන් දුන්නා මටයි විපාක කියලා මම උඩ පැන්නට මේක නේද මේ වෙන්නේ. මේක නේද මේ වෙන්නේ. අන්න ඒ විදියට දකින්න. ඔය පින විදර්ශනා කරන විදිහ අපි කියලා දුන්නේ අන්න ඒක මෙතනට හරි වැදගත්. අත්ති දින්නම් කියන එක සම්මාදිට්ඨියට එන තැනක් විදියටයි. දසවස්තුක සම්මාදිය. ඒ කියන්නේ දුන් දේ විපාක පිළිගන්නේ නැත්නම් එයා මිච්ඡාදිට්ඨිකයි කියලායි බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ. නමුත් මේ කතාව සම්මාදිට්ඨිය නම් මේ සම්මාදිට්ඨිය නිවනට උදව් වෙන විදියට අපි හරව ගන්න බැරි වුණොත් නිවනට උදව් වෙන විදියට අපිට මේ කතාව දැක ගන්න බැරි වුණොත් එimhe අපි තුල විශාල අනාථ භාවයක්, විශාල අසරණ භාවයක් ඇති වෙනවා. අත්ති දින්නම් දුන් දේ විපාක ඇත කියලා පිළිගන්නකොට ඒ දුන් දේ විපාකය පිළිගත් ශ්‍රාවකයා තුල පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කොට වදාරනවා. කුමක්ද? පැහැදිලි කොට වදාරන්නේ මේ භවය නවත්තලා දාන තැනකට ධර්මයේ පරිහරණය කරන්න කියලානේ. දුන් දේ නිසා යම් කෙනෙකුට සැප විපාකමයි ලැබෙන්නේ. මේ සැප විපාකයක් සදාකාලික පරමාර්ථ වශයෙන් පවතින දෙයක්ුත් නෙමෙයි. මරණයත් සමගම මේ විපාකයක් විපාක දිදී අනිත්‍ය වෙලත් යනවා නම් එබ්බඳු අනිත්‍ය වෙච්ච එකක් ගැන මම මොකටද ඕනෑවට වඩා ඔළුවට ගන්න කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට බොහොම පළල් නුවණක් පැහැදිලි අවබෝධයක් මත පිහිටන්න පුළුවන්. ඒ පැහැදිලි අවබෝධයේ මත ඒ ශ්‍රාවකයා පිහිටනකොට ඒ පිහිටපු කෙනාට පුළුවන් එතනින් තව දුරටත් මේක විපස්සනා සම්මාදිට්ඨියක් බවට හරව ගන්න. ඔබට මතක ඇති විපස්සනා සම්මාදිට්ඨිය පැහැදිලි කරද්දී අපි ප්‍රධාන කොටසක් කියනවා. ඒ තමයි මේ හැම අත්දැකීමක් තුළම ස්කන්ධයන්ගේ නියෝජනය දකින්න කියලා. ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීම දකින්න. දැන් මෙතන අත්ති දින්නම් දුන් දේ විපාක ඇතැයි පිළිගන්න ඇති කරගත්ත මේ සම්මාදිට්ඨිය මූලික පෙරපාසල් අත්දැකීම. සම්මාදිට්ඨිය පෙරපාසල. මේක ඉහළට ගන්නකොට යා දැන ගන්නවා මෙතන මේ දන් දෙන වෙලාවෙත් නොයෙක් ආකාරයේ පංචස්කන්ධ ධර්මයන් සමුදේ වීමක් නිරුද්ධ වීමක් තියෙන. මම දන් දෙනවා මටයි විපාක කියලා කතා කළාට අත්ති දින්නම් කියන එක ASCII දුන් දේ විපාක ඇතයි කියලා පිළිගෙන විපාකයේ විඳින්න මම මේ පැත්තේ ඉන්නවා කියලා පිළිගත්තට මම විපාකයේ විඳින මම කොහෙද ඉන්නේ කියලා බලනකොට යාට පේනවා මෙතන ස්කන්ධයන්ගේ සමුදය වීමක්, ස්කන්ධයන්ගේ නිරුද්ධ වීමක් තියෙන්නේ. දානි දෙනකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී විඤ්ඤාණස්කන්ධයයි පහළ වෙන්නේ. ඊට අනුව පින්වත්නි දානි දෙන වෙලාවේ සුඛ ආස්වාදයක් ජනිත වෙලා වේදනාස්කන්ධයකුයි පහළ වෙන්නේ. ඊට අනුව විවිධාකාර සංඥාවන් ගොඩක් දානය කියන එක පවා සංඥාවක් කියලා අපි ওই දාන මේ පින විදර්ශනා කරන විදිය ගැන කියද්දි කියලා තියෙනවා. දානය කියන්නෙම සංඥාවක්. දානය කියලා වෙනම දාන කියලා කොටසක් නැහැ. උයන බත් වලින්ම කොටසක් අරගෙන දානය කියලා අපි වෙන් කරගන්නේ. ඒකම සංඥාවක්. නොයෙක් ආකාරي රූප සංඥා, ශබ්ද සංඥා ආදියයි පහළ වෙන්නේ. ඒ සංඥාවලට අදාළව පින්වත්නි නොයෙක් ආකාරයේ සිතුවිලි ධර්ම තමයි හිත තුල සමුදේ වෙන්නේ. ශ්‍රද්ධාව, වීරිය මේ වගේ සංස්කාර ධර්මයන් පහළ වෙලා සංකාරස්කන්ධය පහළ ඊට අනුව රූපස්කන්ධයකුත් පහළ වෙනවා. මේ විදියට බලද්දී ස්කන්ධ ධර්මයන්ගේ සමුදේ වී නිරුද්ධ වී යාමක් තියෙන. මම දන් දුන්නා මට විපාක, අපි දුන්න දානීය කියලා කතා කළාට
දානයේ ASCII අන්නේ කවර දෙයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. විපාක ස්කන්ධයන් මේ දානයේ නිසා පින්වත්නි ස්කන්ධයන් පහක් පහළ වෙනවා. ස්කන්ධයන් පහක් පහළ වෙනකොට විපාකයේ විදියටත් ස්කන්ධයන් ටිකක්මයි ලැබෙන්නේ. විපාකයේ විදියට ස්කන්ධයන් ටිකක්මයි ලැබෙන්නේ. එතකොට විපාකයේ විදියට ස්කන්ධයන් ටිකක්ම නම් ලැබෙන්නේ දන් දීම කියලා කියන්නේ දානය කියලා කියන්නේ ඊටාම වැදගත් අවධියක්. ඒක කළ යුතු දෙයක්. නමුත් ඒ දන් දුන්නාම අපි කියන කතාව තමයි දන් දෙන එකට අනුව තමයි විපාකේ ලැබෙන්නේ. දුන්න දෙයට අනුව විපාකය හම්බ වෙනවා. දැන් මෙතන වැය වෙලා තියෙන ස්කන්ධයන් පහක්. ස්කන්ධයන් පහකට අනුව දැන් ලැබෙන්නේත් විපාක ස්කන්ධයන් පහක්මයි. ඊට අනුරූපීව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් ටිකක් තමයි ආය ආය හම්බ වෙන්නේ. ස්කන්ධයන් ටිකක් කොතන පහළ වුණත් සැපයිද දුකයිද? දුකයි. ඔන්න ඔය විදියට අත්ති දින්නම් කියන එක අල්ලගෙන විදර්ශනා කරනකොට ඔය විදියට දකින්නකොට තමයි ඒ සම්මාදිට්ඨිය තුල ඊටාම ප්‍රශස්ත විපස්සනා සම්මාදිට්ඨියක් උපදින්නේ. පුද පූජාවන් වල විපාක තියනවා කියන එක මේ දසවස්තුක සම්මාදිට්ඨියේ ක්‍රමයක්. සම්මාදිට්ඨියට අයිති දෙයක්. මේ පුද පූජාවලත් පින්වත්නි මොකද්ද ගන්න තියෙන සාරය කියලා මේ දැන් මල පූජා කරන එක මල අස්සෙත් මල මිලාන වෙලා ගිහින් මලේ සුවඳද පැහැයද අතුරුදහන් වෙලා යන මේ අනිත්‍යතාවයේ දකින්නකොට ඒ පුද පූජාවන් වලත් යථාර්ථයේ දකින්නකොට ඒ දැක්ම තුලයි විපස්සනා සම්මාදිට්ඨිය උපදින්නේ. ඊට පස්සේ අම්මා කියන අත්ති මාතා කියන එක ASCII මම මේ තනින් තන කියන්නේ මේ තේරුම් ගන්න මේ ඔක්කොම පිළිවෙලට අත්ති මාතා කියන එක ASCII අම්මව පිළිගන්න එක ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට සම්මාදිට්ඨියට මූලික අවධිය. අම්මා කියන්නේ හුදු පංචස්කන්ධ ලෝකයක්. අම්මා කියන එක ASCIIත් සම්පූර්ණයෙන්ම මගේ අම්මා කියන එක ඇතුලේ මම අත්දකින අත්දැකීම තුල මා තුල ගොඩනැගෙන ස්කන්ධයන් ටිකක් නේද? එතකොට අම්මා දකින්නකොට චක්කු විඥානීය පහළ වෙනවා. විඥානස්කන්ධයක් පහළ වෙනවා. ඊට ආනුව පින්වත්නි මේ පංචස්කන්ධ පරියාය එතනම දකින්න. ඊට පස්සේ අම්මා දැකීම පදනම් කරගෙන තමා තුළම පින්වත්නි සංඥා පහළ වෙනවා මගේ අම්මමී කියලා. අම්මා කියන එකම සංඥාවක්. ඒක මම ඔළුවට කවාගත්ත ඔළුවට දාගත්ත සංඥාවක්. සංඥා ස්කන්ධයක්. ඊට අනුව සැප සුඛයක් ඇති වෙනවා මගේ අම්මා කියලා. වේදනා ස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව හිතේ සංකාර ඇති වෙනවා. සිතුවිලි ධර්ම ගලනවා. ඒ සංකාර ස්කන්ධයක්. මේ විදියට බලද්දී ස්කන්ධයන් ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ මා තුල. මේ අත්ති මාතා අම්මා පිළිගැනීම තුලත් ස්කන්ධයන් ටිකක් පහළ වෙන්නේ. අම්මා කියන්නේ තුදු පංචස්කන්ධයන්ගේ සංයෝගයක්. මගේ අම්මා කියලා කිව්වත් මේ අම්මා කියන ස්වභාවයත් නිරන්තරයෙන් අනිත්‍යතාවයට යන දෙයක්. අනිත්‍ය නම් මගේ අම්මා ඇත කියන එක තුල මේ සක්කාය දිට්ඨිය පදනම් කරගෙන බැල්මක් දැක්මක් හදාගත්තොත් ඒ බැල්ම දැක්ම පදනම් කරගෙන දුකමයි ලුහු බඳින්නේ. ඒ බඳු දුකක් කෙන අම්මා මගේ ආත්මය කියලා අල්ල ගැනීමම මොන්න තරම් දුකක් හදලා දෙන දෙයක්ද කියලා පරමාර්ථය දකින්න ඕන. පරමාර්ථය. එතකොට අම්මගේ යුතුයකම මගේ හැරෙන්නේ නැහැ කිසි දවසක. වෙනදට වඩා හොඳ සාන්ත ප්‍රණීත විදියට යුතුයකම් ටික කරන්න පුළුවන්. හැබැයි අර යථාර්ථ අවබෝධයේ පැත්තට Tamanගේ හිත නැමෙනවා. යථාර්ථයේ අවබෝධයේ පැත්තට Tamanගේ හිත බර වෙනවා. අත්ති මාතා අම්මව පිළිගත්ත ශ්‍රාවකෙක් මේ විදිහට විපස්සනා කරන්නේ. අම්මව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නෙමෙයි. මොකද අම්මව පිළිගත්තේ නැත්නම් සම්මාදිට්ඨියේ මූලික පෙරපාසල් අවධිය සම්පූර්ණ වෙන්නේ නැහැ. අත්ති මාතා එක තියෙන්න ඕන. අම්මා කියන ස්වභාවය තුලත් පරමාර්ථය දැක්කොත් යථාර්ථය දැක්කොත් තමයි එතන විපස්සනා සම්මාදිට්ඨිය උපදින්නේ. මතක තියාගන්න මේ හැම තැනකදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යොමු කරලා බලන්න පුරුදු වෙන්න. ත්‍රිලක්ෂණානුරූපීව ලෝකේ දකින්න පුරුදු වෙන්න. ඒ දැක්ම හරිම ප්‍රශස්තයි පින්වත්නි. ඒ දැක්ම හරිම විශිෂ්ටයි.
මෙන්න මේ විදියට දැන් මෙලොව පිළිගන්නකොට පරලොව පිළිගන්නකොට පරලොව පිළිගත්ත කෙනෙක් පින පැත්තට බර වෙනවා. ඒක හරි. මොකද එයා පරලොව පිළි අරගෙන තියෙනවනේ. අත්ති පරලෝකී කියනකොට පරලොව පිළි අරගෙන තියෙනවා. පරලොව පිළිගත්ත තැනක පින්වත්නි මේ එයා පරලෝක වශයෙන් වඩා සුගතිය කියන තැන යෝජනා කරගන්නවා. පරලෝ පිළිගත්තාම පරලෝ පිළිගන්නකොට සතර අපායද දිව්‍ය තලයේද බ්‍රහ්ම ලෝකද නිරයද പ്രേත ලෝකයේද ඔක්කොම පිළිගත්ත තැනක් පරලෝකෝ කියන්නේ. එහෙමනම් යා එතනින් වඩා හොඳ තැන යෝජනා කරගන්නවා. හැබැයි පරලෝව කියන එකත් පදනම් කරගෙන යා කුසලයේ පක්ෂයේ පැත්තෙන් හිටගත්තත් ඒකත් ස්ථිර නෑ. දිව්‍ය ලෝකේ යන්න ගියත් වැඩක් නෑ. දිව්‍ය ලෝකෙත් විපාකයේ අනිත්‍ය වෙලා යනවා කියලා දැක්කොත් අනිත්‍ය වෙච්ච දිව්‍ය ලෝකයේ තුරුල් කරගත්තත් ඒ බඳු මේ දුකමයි ලුහු බඳින්නේ. ඒ බඳු පරලෝක වශයෙන් වඩා සුගතිගාමී තැනක් මගේ ආත්මය කියලා අල්ලගත්තොත් ඒකත් ස්ථිර නෑ. මොකද මට ඕන විදියට දිව්‍ය ලෝකෙ මේ කය පවත්වන්න බෑ කියන දැක්ම එනකොටයි විදර්ශනා සම්මාදිට්ඨිය උපදින්නේ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගෙන ශ්‍රද්ධාව ගොඩනැගෙන එක මූලික වශයෙන් සම්මාදිට්ඨියට ආйти ඉතා ප්‍රශස්ත දෙයක්. ඒක ඊටාම වැදගත් දෙයක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගන්න එක. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගත්ත ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේව විශ්වාස කරගෙන එතනින් පස්සේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරගෙන ඒ විශ්වාස කරගත්ත ශ්‍රාවකයා විසින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ සත්ව පුද්ගල භාවයේ දුරු කර ගැනීම පිණිස ඒ ඇති කරගත් අවබෝධයම පාවිච්චි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පවා නිත්‍ය වෙලා යනවා. අර ත්‍රිලක්ෂණින්ම බලන්න ඕන. කලබල නොවි බලන්න ඕන. බුදුරජාණන් වහන්සේත් අනිත්‍ය වෙලා යනවා. ධර්මයත් කාලෙන් කාලෙට මේ විශ්වය තුලම ගිලා බහිනවා. ශ්‍රද්ධාවට පාදක වෙච්ච දේවල් නෙමේ. ධර්මයත් කාලෙන් කාලෙට ගිලා බහිනවා. ආය බුදු කෙනෙක් පහළ වෙලා ඒ ධර්මයේ මතු කරන තාක්කල් මේ ධර්මයේ යට යනවා. අනිත්‍ය වෙලා යනවා. මම නම් මේකවත් උපාදානය කරගන්නේ නැහැ කියලා ඒ කියන්නේ උපාදානය කරගන්නේ නැහැ කියන්නේ බුදුන් වඳින්නේ නැහැ කියන එක නෙමෙයි. එතනින්වත් උපාදානය කරගන්න. ඒක උපාදානය කරගන්නේ නැති තැනකට හිත හදා ගන්නවා අනිත්‍ය වශයෙන් දැකලා. මොකද තමා තුළ ඇති වෙන උපාදානය තමාට දුකක් ගෙනත් දෙනවා. තමන්ට දුකක් ගෙනත් දෙනවා. දැන් මේ දසවස්තුක සම්මාදිට්ඨියේම අන්තිම අංගයේ තියෙනවා මේ සත්‍ය අවබෝධය කරා ගියපු ප්‍රඥාව දියුණු කරගත්ත ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. නිකලෙස් වෙච්ච අය ඉන්නවා කියලා පිළිගන්නවා. ඒ සංගයා කියන ස්වභාවයත් අනිත්‍ය වෙලා යනවා කියලා පිළිගන්නවා. එතකොට වර්තමානයේ මේ ලෝකේ කැළඹෙනකොට භික්ෂුව අතින් පවා යම් ප්‍රචණ්ඩත්වයේ මතු වෙමිනුත් පවතිනවනේ. මාතු වෙනකොට Tamanගේ අභ්‍යන්තරේ කැළඹෙන්නේ. දැන් බලන්නකෝ සමහර වෙලාවට ටීවී එකේ අත්දකින්න ඇතැම් අත්දැකීම් පදනම් කරගෙන භික්ෂුවගේ පුද්ගලික චර්යාවක් නිසා සමස්ත සංඝයා පිළිබඳවම වැරදි චිත්‍රයක් හදාගෙන මොන්නත් තරම් අකුසල් කරගන්න මිනිස්සු ඉන්නවද? ඇයි? සම්මාදිට්ඨිය තුල විපස්සනාව පැත්තට බාර වෙලා නැතිකම. මේ නික්ලේශී උත්තමයන් වහන්සේලා පවා මේ ලෝක ධාතුව තුල අනිත්‍ය වෙලා යන ස්වභාවයක් තියෙන එක ලෝක ධර්මතාවයක්මයි. අන් කවර දෙයක්වත් නෙමෙයි. ඒක ලෝක ධර්මතාවයක්මයි කියලා ඒක ලෝක ධර්මතාවයක් විදියට දකින්න බැරි වීමේ අවදානමයි තමා තුල නොඑක ආකාරයේ ක්ලේශ ධර්මයන් ඇහින් දකින මේ පුද්ගලික භික්ෂු ප්‍රතිරූපයක් ඉදිරියේ තමාව කඩා වැටෙන්නේ. විපස්සනා කරගන්න බැරි වීමයි. එතකොට මෙන්න මේ විදියට පින්වත්නි අපිට පුළුවන් මේ හැම තැනකදීම ඒ වගේම මේ හැම තැනකදීම තමා තුළ ඇතිවෙන ස්කන්ධ ධර්මයන්ගේ පහළ වීමක් නිරුද්ධ වීමක් කියලා දකින්නත් පුළුවන් වුණොත් එතන සම්මාදිට්ඨිය උපදිනවා. ඇත්තටම සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය දැකීම. චතුරාර්ය සත්‍ය කුමන ආකාරයකින් හෝ තමාට වඩා ප්‍රකට වන තැනකින් තමාට වඩා ප්‍රකට වන කාරණයකින් චතුරාර්ය සත්‍ය පරයයට ගලපලා බලනකොට ඇත්තටම සම්මාදිට්ඨිය උපදිනවා.
කුමන තැනකින් කියලා කියන්නේ දැන් බුදුදහමේ කේන්ද්‍රගත කතාව දැන් අපි පහුගිය දවස් කීපයක්ම කිව්වා බුදුදහමේ කේන්ද්‍රගත කතාව පටිච්ච සමුප්පාදේනේ. ඒ පටිච්ච සමුප්පාදය කේන්ද්‍රගත කතාව නම් ඒ පටිච්ච සමුප්පාදයේ අංගයක් අල්ලාගෙන චතුරාර්ය සත්‍ය පරයය ඔස්සේ විමර්ශනය කිරීම තුලත් සම්මාදිට්ඨියට ශ්‍රාවකයාට පත් වෙන්න පුළුවන්. සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන්. ඒතර සම්මාදිට්ඨියට පත් වෙන ශ්‍රාවකයෙකුට සම්මාදිට්ඨිය උපකාරාර්ථයේ තෝරා ගනිද්දී එයා ඒ සම්මාදිට්ඨියට පත්වීම තුලම යාට ප්‍රකටව පේනවා එක දෙයක්. මොකද්ද? ඒ සම්මාදිට්ඨියට ආපු කෙනාට පේනවා මේ ඒ සම්මාදිට්ඨිය තුලම ඉන්නකොට යාට පේන දෙයක් තමයි මේ දුක මේ පවතින නොඑක ආකාරයේ දුක මොන විදියට කිව්වත් දුකයි පවතින්නේ. අපි ජාතිය කියලා කියන්නේ දුකටමයි. අවිද්‍යාව කියන්නේ දුකටමයි. සංස්කාර කියන්නේ දුකටමයි. මේ විඥානයක් බැස ගන්නවා කියන්නේ දුකටමයි වෙන දෙයකට නෙමෙයි. ඊට පස්සේ නාම රූප ධර්මයන් යම් තැනක පහළ වෙනවා කියන්නේ දුක පහළ වෙනවා කියන එකයි. ආයතනයන් කොතන හරි පහළ වෙනවා නම් ඒ කියන්නේ ඇහෙන් රූප දකින්න මට්ටම වෙනවා කියන්නේ දුක පහළ වීමයි. දුකේ පහළ වීමයි. ඇහෙන් රූප දැකීම නිසා නොඑක ආකාරයේ සංස්කාර ධර්මයන් හිත පැත්තට ගලාගෙන ඇවිල්ලා ඒ ඔස්සේ කයින් වචනෙන් කර්ම සකස් වෙලා පින්වත්නි නැවත දුකමයි හටගන්නේ. වෙන දෙයක් නෙමෙයි හටගන්නේ. වෙන දෙයක් නෙමෙයි හටගන්නේ. දුකමයි හටගන්නේ. දුකට වඩා වැඩි යමක් ලෝකේ හටගන්නේ. දුකමයි හටගන්නේ. ඊට පස්සේ පින්වත්නි මේ ආයතනවල ස්පර්ශයේ සිද්ධ වෙනවා නම් ඒ දුකමයි හටගන්නේ. යම් වෙලාවක අපි සුඛ වේදනාවක් කියන්නේ දුකටමයි. සුඛ වේදනාව පහළ වුණාන් පස්සේ කොහෙද සැප වේදනාවට මොකටද දුක කියලා කියන්නේ? සුඛ වේදනාව නිසා ඒ සුඛ වේදනාව නිසා පින්වත්නි සුඛ වේදනාව පදනම් කරගෙන ඒ සුඛය ගෙනත් දුන්නු වේදනාවට හේතු වෙච්ච කාරණේ උපාදානේ වෙලා ඒවට තණ්හා කරලා පින්වත්නි නැවත ජරා මරණ දුකම හදනවා නම් සුඛ වේදනාව කියන්නේ දුකටමයි. දුක් වේදනාව කොහොමද දුකයි? අදුක්කම සුඛ වේදනාව විපරිණාමයට පත් වෙන නිසා දුකයි. පින්වත්නි ඒ තණ්හාව කියන්නේ දුකේම පහළවීම. අපි ලෝකයට තණ්හා කර ගියාට මේ අපි ලෝකේ තණ්හා කරන්න අපි විසින්ම දුක අපි තුලම දුක ගොඩ නැගෙනවා. උපාදානී කියන්නේ බොහොම ෂෝක් හැඟීමක්, හරි සනීප හැඟීමක් කියලා හිතුවට පින්වත්නි ගැඹුරින් බලනකොට උපාදානී කියන්නේ දුකක්මයි. මොකද උපාදානී නිසා තමයි නැවත කර්ම හැදිලා ජරා මරණ දුක නැවත හදන්නේ. ඉතින් දුකම නෙමෙයිද උපාදානී කියන්නේ? උපාදානී කියන්නේ දුකමයි. වෙන දෙයක් නෙමෙයි. භවය කියන්නේ දුකමයි. ජාතිය කියන්නේ දුකමයි වෙන එකක් නෙමෙයි. මෙන්න මේ විදියට මේ සම්පූර්ණයෙන්ම පටිච්ච සමුප්පන්න අංග සියල්ල තුල දුක දකින්න පුළුවන් වුණොත් ඒ දුකේ Nirodhaය Tamanට දැක ගන්න පුළුවන්. එතකොට දුකේ Nirodhaය දැක ගන්නකොට තමයි යාට පටිච්ච සමුප්පන්න දුක ලියා ගන්න තැනකට යාගේ හිත ක්‍රමානුකූලව හැදෙන්න පටන් ගන්නී. ටිකෙන් ටික යාගේ දුක නිරුද්ධ කරන තැනකට ඒ ශ්‍රාවකයාගේ හිත ගොඩ නැගින්න පටන් ගන්න එතකොටයි. පින්වත්නි දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකිනකොට පින්වත්නි පුදුමාකාර විදිහේ වීරයක්, උනන්දුවක්, ධර්ම විජයක් තමා තුල ගොඩ නැගෙනවා. මොකද එයා දන්නවා මේකමයි පාර කියලා. අන්න ඒ සම්මාදිට්ඨිය නැති නිසා තමයි එක ගුරුවරු පස්සේ ගිහින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙච්චර ලස්සනට පැහැදිලිව මතුවලා තියෙන කාලෙකත් ඒක අතහැරලා මේ පුද්ගල සරණක් ප්‍රාර්ථනා කරගෙන පුද්ගල සරණම පතා ලෝකයට දුවන්නේ ඒකමයි පින්වත්නි. වෙන මොකක්වත් නිසා නෙමෙයි. එතකොට අපිට පින්වත්නි අපි හැම වෙලාවකම මේ සම්මාදිට්ඨිය උපන්නට පස්සේ යාට පේනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව මේ නොයෙක් ආකාරයේ දුක්ඛස්කන්ධය නිමා කරන්න පාරක් නැහැ කියලා. එකම ක්‍රමයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පේන එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ.
සම්මාදිට්ඨියෙන්මයි කියන්නේ සම්මාදිට්ඨියෙන් පිවිසිලා මේ ආර්ය මාර්ගයේ ඉදිරියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කිරීම ප්‍රායෝගික භාවිතා කිරීමමයි දුක නිමා කරගන්න තියෙන වැඩපිළිවෙල කියලා දැනගන්න එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ සම්මාදිට්ඨිය දැනගන්නකොටම වාසිය තමයි යා සම්මාදිට්ඨියේ ඉන්නේ. සම්මාදිට්ඨිය ඒ කියන්නේ මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මාදිට්ඨියනේ. සම්මාදිට්ඨිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දුක නිමා කරන්න පුළුවන් කියලා දැනගන්න එක. දැනගන්නකොට මෙයා මොකේද ඉන්නේ? ඉන්නේත් සම්මාදිට්ඨියයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක නිමා කරන වැඩපිළිවෙල ඒකෙත් පළවෙනි අංගය සම්මාදිට්ඨිය. ඒතර මේ සම්මාදිට්ඨිය කියන්නේ පින්වත්නි වෙන මොකක්වත් නෙමෙයි. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ පංචස්කන්ධ ධර්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙන කියන නුවණ හදාගන්න එක. ඒ නුවණ ස්ථාවර වෙනකොට පංච උපාදානස්කන්ධයේ උපාදානයේ නොවන තැනකට ස්කන්ධයන්ගේ සමුදය තියෙනවා. නමුත් උපාදානයේ නොවන තැන සම්මාදිට්ඨිය ඉහළම ප්‍රතිවේදේ කරා ළඟා වෙනවා. ඒකට අපි කියන්නේ ඵල සම්මාදිට්ඨිය කියලා. ඵල සම්මාදිය. එහෙමනම් සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය තුලින් දැක ගන්න තියෙන්නේ අන් කවර දෙයක්වත් නෙමේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකය උපාදානය කරගෙන අභිනන්දනය කරන්න දෙයක් නෑ. මේවා ඇති වෙලා නැති වෙලා යන දේවල් විදියට දකින්නයි තියෙන්නේ. මේවා නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන දේවල් ටිකක් විදියට දැක ගන්නයි තියෙන්නේ. එහෙම දැක ගන්නකොට යා තුල සම්මාදිට්ඨිය උපදිනවා. ඒ දැක ගන්න තැනක සම්මාදිට්ඨිය උපදිනවා නම් දැක ගන්න තැනක සම්මාදිට්ඨිය උපදිනවා නම් ඉබ්බඳු දැක ගන්න තැනකට අපේ හිත හදා ගන්න කැමැති ශ්‍රාවකයෙකුට අනික් කාර්යාංග වලින් උදව්ව හදා ගන්නවා. සම්මාදිට්ඨියට උදව්ව හදා ගන්න. පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න කවර දෙයක්වත් නැහැ කියලා දැනගන්න එකට උදව්ව හදා ගන්නවා ඊතුරු අංගවලින්. සම්මා සමාධියෙන් උදව්ව හදා ගන්නවා මේ පංචස්කන්ධේ ඇති වෙන නැති වෙන ආකාරයේ විපස්සනාවෙන් භාවනාවෙන් දකිනවා. එතකොට යා භාවනාවෙන් දකිනකොට අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකා තබ්බං කියන වාක්‍ය හොඳට මතක ඇති කටපාඩම් ඇති. ඒ මතක කටපාඩම් වෙච්ච වාක්‍ය ඔස්සේ පංචස්කන්ධේ උඩට පහළට බලනවා. උඩට පහළට බලන්නේ සමාධිය තුලින්. ඔන්න මේ සමාධිය තුලින් උදව්ව හදා ගන්නවා සම්මාදිට්ඨියේ අර ඵල සම්මාදිට්ඨියට. ඊට පස්සේ සම්මා සමාධිය තුලින් හදා ගන්නවා සමාධිය තුලින් හදා ගන්නවා සම්මා සතියෙන් උපකාරය හදා ගන්නවා කයානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සනාව තුලින් පැහැදිලිව මේ කයේ සහ විඳීම් වල යථාර්ථයේ පැහැදිලිව පේනකොට තව දුරටත් අර දැක්මම තව දුරටත් පිරිසුදු වෙනවා. සම්මා වායාමයෙන් වීරිය හදා ගන්නවා නින්දයන්ට නොදී තීන මිද්දෙන් යට කරන්න නොදී මේවෙන් යට වෙලා හිටපු ජීවිතනේ තියෙන්නේ යට වෙන්න නොදී පරිස්සම හදා ගන්නවා. ඉතුරු අංග වලින් ඉතින් බොහොම වටේට ඉඳලා අනිත් අංග වලිනුත් උදව්ව හදා ගන්නවා. ඒවා ගොඩාක් වැදගත් අංග විදියට නිවනට කිට්ටු වෙච්ච ශ්‍රාවකයෙකුට සලකන්න අමාරුයි. ඒවා නරක නෑ. ඒවා ඔක්කොම වැදගත් මූලික පදනමේදී. නමුත් ඵල සම්මාදිට්ඨිය පැත්තට එනකොට ඒවා දුර බැහැරින් උපකාරයක් සකස් කරලා දෙනවා. සම්මාදිට්ඨිය